සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා. ජාතික භික්ෂු පෙරමුණේ බදුල්ල දිසා සභාවේ සභාපති, ඒ වගේම සොරණාතොට ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ සභාපති, ඒ වගේම ඌව පළාත් පිරිවෙන් ගෘහපදේශක, ඒ වගේම සොරණාතොට සද්ධර්මාලංකාර පිරිවෙනේ පරිවේනාධිපති ගරුතර ශාස්ත්‍රපති පූජ්‍ය දෙහිවින්නේ ගුණානන්ද අපේ නායක හාමුදුරන්ගෙන් අවසරයි. ඒ වගේම වේදිකාවේ අසුන් කර සිටින කටුගල්ල රතනජෝති පිරිවෙනේ කෘත්‍යාධිකාරී, ගල්ලේ දණ්ඩ විජිතාරාම විහාරයේ විහාරාධිපති, ජාතික භික්ෂු පෙරමුණේ අපේ බදුල්ල දිසා සභාවේ භාණ්ඩාගාරික ගරුතර වීරකටියේ අනුරුද්ධ අපේ නායක හාමුදුරන් ප්‍රමුඛ ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. වේදිකාවේ අසුන් කර සිටින අපේ පක්ෂයේ නායක ආදරණීය අනුර කුමාර දිසානායක සහෝදරය, ඒ වගේම ජාතික ජනබලවේගයට යෝධ ශක්තියක් සපයමින් කටයුතු කරන වාමාංශී එක්සත් පෙරමුණේ ප්‍රධාන ලේකම් අධිනීතිඥ ලාල් විජේනායක සහෝදරය, ඒ වගේම ජනනියම කලාකරුවෝ වෙනුවෙන් අද මේ ස්ථානට පැමිණු සාහිත්‍යවේදී දේවී ගාල්ලගේ මහත්මයා, ඒ වගේම ජාතික විද්වත් සංවිධානයේ බදුල්ල දිසා සභාවේ සභාපති, සබරගම විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ජයලත් අත්තනායක සහෝදරයා, ඒ වගේම කඳුරට සහෝදරත්ව ව්‍යාපාරයේ ජාතික සංඝ විධායක මුනියන්ඩි කාලිදාස් සහෝදරයා ප්‍රමුඛ වේදිකාවේ සිටින ආදරණීය සහෝදරවරුනි සහෝදරියනි, බදුල්ල දිස්ත්‍රික්කයේ මගේ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය ඔබ සියලු දෙනාගේම අවසරයි. මාධ්‍යවේදී හිතවතුනි, අපි දන්නවා ඔබ අපි එකතු වෙන්නේ ජාතික ජනබලවේගයේ හැටියට අනාගතේ බලාපොරොත්තු ගොඩක් හිස මත තබාගෙන ආරම්භ කරගෙන. අද මේ වේදිකාවේදී ජාතික ජනබලවේගයේ නායකත්වය ජාතික වශයෙන් ප්‍රශ්න කතා කරමින් ඉන්නවා. මම අද ඔබත් එක්ක බලාපොරොත්තු වෙන්නේ ජාතික ප්‍රශ්න කතා කරනවට වඩා අපේ පළාතේ දිස්ත්‍රික්කයේ ප්‍රශ්න කතා කරන්න. ඒ සඳහා අවසර දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. අපේ ඌව පළාත ගත්තම ස්වභාව සෞන්දර්යයෙන් අනුුණ වෙච්ච වාසනා මහිමයක් තියෙන පළාත. අපි මේ පළාතේ දිස්ත්‍රික්කය බදුල්ල දිස්ත්‍රික්කය. උසින් සිය දහස් ගණනින් දුර බෝවේ. එමෙන් පහත රටටත් සුපිහිටියාවේ. තදින් එන සුළං හඬ සලකා හුවේ. පෙදෙන් නම ලැබුණු බව පවසති ඌවේ. මේ තියෙන ස්වභාව සෞන්දර්යය, මේ වාසනා ගුණමයි මේ ජනකවිය ඒ විදිහට කිව්වා. මේක මහා උස කඳු තියනවා වගේ පහත් වෙච්ච තනිතලා තියෙන බිමකුත් මේකේ තියෙනවා. බින්තැන්නේ කොටසකුත් මේකට අයිති වෙනවා. වෙල්ලස්සත් මේකට අයිති වෙනවා. මේ පළාත ඒ වගේ වාසනා ගුණයක් තිබුණාට, ඒ වගේ පොහොසත්කමක් තිබුණාට, අපිට ස්වභාව සෞන්දර්යයෙන් පොහොසත්කමක් අපිට පළාතට තියෙනවා. අපිට ඒ වගේම ස්වභාව ධර්මයේ වාසනාවන්ත ස්වභාව ධර්මයේ වාසනාවක් අපිට තියෙනවා. අපි ඒ අතින් පොහොසත්, ස්වභාව සෞන්දර්යයෙන් පොහොසත්, ඒ වගේම වටිනාකම් විශාල ප්‍රමාණයකින් අපි පොහොසත්. නමුත් අවාසනාව ලංකාවේ දුප්පත්ම පළාත ඌව පළාත. ස්වභාව ධර්මයෙන් පොහොසත් වුණා. අපි ආර්ථික වශයෙන් දුප්පත්. අපි අධ්‍යාපනයෙන් දුප්පත්. අපේ ජනතාව දුප්පත්. මේ දුප්පත්කමට වග කියන්න ඕනේ වෙන කවුරුවත් නෙවෙයි. ස්වභාව සෞන්දර්ය වැසිපල දීලා තියෙනවා. කඳු පිප් දීලා තියෙනවා. සරුසාර පොළවක් දීලා තියෙනවා. ඇලතුල ගංගා අපිට දීලා තියෙනවා. ආර්ථිකය යාලට හදලා දෙන්න බෑ. ආර්ථිකය හදලා දෙන්න ඕනේ මේ රටේ නායකත්වයේ දේශපාලන බලය ගත්ත ආණ්ඩුව. ලංකාවේ අපි පොහොසත් මිනිස්සුව පළාතේ. නමුත් අපි ආර්ථික වශයෙන් දුප්පත් උනේයි. ජනතාව දුප්පත් උනේයි. අධ්‍යාපනයෙන් දුප්පත් උනේයි. ඒ දුප්පත්කමට වග කියන්න ඕනේ වෙන කවුරුවත් නෙවෙයි. 70 දවසක් ඔබේ අපේ ඡන්දෙන් බලයට ගිය ඒ ආණ්ඩුව කරපු කට්ටිය. ඔවුන්ට බැරි වුණා ලංකාවේ දුප්පත්ම පළාතෙන් අපි ගොඩ ගන්න බැරි වුණා. එඳා මේ දුප්පත්කමට ඔවුන් වග කියන්න ඕනේ කියලා අපි කියන්න කැමතියි. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය, කල්පනා කරලා බලන්න. රටක් ගොඩ ගන්න අපේ වගේ රටක්
ගොඩ ගන්න අවශ්‍ය සම්පත් ස්වභාව ධර්මය දීලා තියෙනවා. අපිට හොඳ ජල සම්පතක් දීලා තියෙනවා. මහවැලි ගඟ අපේ පළාතේ එක පැත්තෙන් අපේ දිස්ත්‍රික්කයේ මායිමකින් ගලාගෙන යනවා. අනිත් පැත්තෙන් වලවේ ගඟ ගලාගෙන යනවා. මේ බදුල්ල නගරේ හරහා බදුළු ඔය ගලාගෙන යනවා. පිඳුරු තලාගලින් පටන් අරන් උමා ඔය ගලාගෙන එනවා. මඩොසිමෙන් පටන් අරන් ලොක්ගල් ඔය හැපොළ ඔය ගලාගෙන යනවා. පූනාගලින් පටන් අරන් කිරිඳි ඔය ගලාගෙන යනවා. නමුනුකුලෙන් පටන් අරන් මැණික් ගඟක් ගලන් යනවා. මැණික් ගඟත් අපේ පළාතින් ගලාගෙන ගියාට අපිට ලැබුණු මැණිකක් නෑ. සම්පත් තිබ්බත් අපි දුප්පත් වෙලා තියෙනවා. මෙච්චර ධනස්කන්ධයක් ප්‍රාග්ධනයක් හැකියාවක් තියෙද්දි අපේ පළාත අපේ පාලකයන්ට අපේ ඡන්දෙ ගත්ත කට්ටියට ගොඩ ගන්න බැරි වුණා. ඒ කට්ටියට උවමනාවක් නැති වුණා. සැලැස්මක් නැති වුණා. කල්පනා කරලා බලන්න. අපේ පළාතට දේශ විදේශ සංචාරකෝ එනවා. සුන්දරත්වය බලන්න ඉන්නේ. දියැලි ටික බලන්න ඉන්නවා. අපිට මනරම් දියැලි රාශියක් අපේ දිස්ත්‍රික්කේ තියෙනවා. අල්ලපු තැන දුම්හිඳ තියෙනවා. පහළට ගියාම දියලුම තියෙනවා. ලංකා උසම දියැල්ල බඹරකන්ද අපිට හිමි වෙලා තියෙනවා. මනරම් දියැල්ලක් ඌවපර්ණගම බෝම්බුරු ඇල්ල තියෙනවා. පස්සට ගියාම පීස් ඇල්ල තියෙනවා. අපිට මාන ඇල්ලක් තියෙනවා. අපේ දිස්ත්‍රික්කේ සුරතලි දියැල්ලක් තියෙනවා. සුරතලි නමින් දියැල්ලක් තිබ්බට අපේ ජනතාවට හුරතල් වෙන්න, සන්තෝෂ වෙන්න, සතුටු වෙන්න ආර්ථිකයක් හදලා නැහැ. මැණික් තියෙන ගඟක් තිබ්බට අපිට මැණිකක් ලැබුණේ නැහැ. හුරතල් වෙන්න දියැල්ලක් තිබ්බට සතුටු වෙන්න ආර්ථිකයක් ජීවිතයක් ගොඩ නැගුවේ නැහැ. පාලකෝ 70 දවසක් මෙරට පාලනය කළා. වග කියන්න ඕනේ. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරියෝ. අපේ රටේ තියෙන උසම කන්දක් අතන තියෙනවා. නමුනුකුල කන්ද. ලස්සන කඳු වැටියක් අපිට තියෙනවා. උසම කන්දක් පරදවන ප්‍රශ්න කන්දකුත් මේ බදුල්ලේ ඌව පළාතේ තියෙනවා. අපි රටේම දුප්පත් පළාත වුණා නම් විශාල ප්‍රශ්න කන්දරාවක් තියෙනවා. මහා කඳු ගැහෙන ප්‍රශ්න අපේ රටේ තියෙනවා. 70 දවසක් අපේ ජනතාව කතරේ ගැහුවා. අපේ ප්‍රශ්න කන්ද අඩු කරන්න බැරි වුණා. නමුනුකුල කන්ද උසම කන්ද වෙනකොට නමුනුකුල කන්දේ බඩි කඳු අඩු කඳු ඒට වැඩි අඩු ප්‍රමාණයේ කඳු ගොඩක් අපේ පළාතේ තැන් තැන් වල ගොඩ ගහලා තියෙනවා. බඩි නමුනුකුල අන්න එහා පැත්තේ තියෙනවා. අපේ පාලකයන්ට බැරුණා කුණු කන්ද ඉවත් කරන්න. අපේ පළාතේ තැන් තැන් වල කුණු ප්‍රශ්නේ තියෙනවා. මේ බදුල්ල නගරේ දවස් ගානක් පාසල් නගරේ වැහුවා. ওই කුණු කන්දට පාලකයෝ ගිනි තියලා. ගිනි අරගෙන නෙවෙයි. කුණු කන්දෙන් කට්ටිය පාවිච්චි කරලා රටට කට ගිහිල්ලා සවාරියක් ගිහිල්ලා ආවා. කුණු කඳු ටික අයින් වුණේ නැහැ. මනරම් දියැලි, මනරම් ඇලදුල, මනරම් ගංගා, මනරම් කඳු වැටි තිබ්බට මනරම් ජීවිතයක් අපිට දුන්නේ නැහැ. අපි ඡන්දෙ දුන්නේ ජීවිතෙත් ඒ වගේ ලස්සන කරන්න. අපේ මිනිසුන්ගේ ජීවිතත් ඒ විදිහට ලස්සන කරන්න. අපේ පාලකයන්ට ලස්සන හදන්න බැරි වුණා. අපි අහන පක්ෂපාත ભેදකින් තොරව මේවා තේරුම් අරන් අපි වෙනස් කරන්න ඕනේ නැද්ද කියලා. මං කිව්වා ඌව පළාත වාසනාවන්ත පළාතක්. ඇයි? අපිට පොහොසත් ඉතිහාසයක් තියෙනවා. පොහොසත් ස්වභාව ධර්මයෙන් දායාද ලැබිලා තියෙනවා. හැබැයි රටේම දුප්පත් පළාත කරලා තියෙනවා. පොහොසත් ඉතිහාසයක් තියෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේ 3 වරක් අපේ පළාතට වැඩම කරා කියලා ඉතිහාසෙ ලියලා තියෙනවා. මයංගනේට වැඩම කරා. මුතියංගනේට වැඩම කරා. කිරියේරට වැඩම කරා. ඒ සිද්ධාස්ථාන අද ආගමික වශයෙන් සංවර්ධනය වෙලා තියෙන හොඳ විශාල සංවර්ධනයකට ඇවිල්ලා තියෙනවා. බුදුන් වහන්සේ 3 වරක් වැඩම කළාට තාම ඌව පළාතට සංවර්ධනයේ වැඩම කළේ නෑ. හොඳ අධ්‍යාපනයක් වැඩම කළේ නෑ. අපේ කුෂිකර්මාන්තයේ හොඳ තැනකට ගේන්න තාම බැරි වුණා. පාලකයෝ පාවඩ එලලා වඩම්මපු ටිකක් තියෙනවා අපේ පළාතට. අපේ හොඳට නෙවෙයි උන්ගේ හොඳට. අපේ විනාශයට උන්ගේ වාසියට වැඩම කළා. බුදුන් වහන්සේ 3 වරක් වැඩම කරපු පළාතකට පාලකෝ වැඩම්මේ මොනවද? බහුජාතික සමාගම් වඩම්මලා ගත්තා. මොණරාගල දිස්ත්‍රික්කයේ අක්කර දහස් ගාණක් බහුජාතික සමාගම් වලට දුන්නා. ඇමරිකාවේ ඩෝල් සමාගම එහි ඉඩම් භුක්ති විඳිනවා කිරිඳිඔය ආසබඩ. අපේ මයංගනේ උල්ලිටිය රක්ෂිතේ ඉඩම් අක්කර දහස් ගාණක් ඩෝල් සමාගමේ භුක්ති විඳිනවා. නිල්න සමාගම භුක්ති විඳිනවා මොණරාගල. අක්කර ලක්ෂ ගාණක් උන් බහුජාතික සමාගම් වලට දුන්නා.
කාසි සාක්කුවට ගියා. වාසි සාක්කුවට ගියා. අවාසි අපිට ආවා. අපේ ජනතාව වහල් සේවයේ උන්ගේ කම්පැනි වල වැඩ කරනවා. ඊටමට ඔප්පුවක් නැති බලපත්‍රයක් නැති මිනිස්සු වතු කරේ විතරක් නෙවෙයි ගම්මුලක් ලක්ෂ සංඛ්‍යාතව අපේ දිස්ත්‍රික්කයේ අපේ පළාතේ ඉන්නවා. බුදුන් වහන්සේ වැඩම කරාට ගෞතම බුදුරජාණන් වහන්සේ අපිට තාම සංවර්ධනයේ වැඩම කළේ නැහැ. අපිට සෞභාග්‍ය වැඩම කළේ නැහැ. අපිට හොඳ අධ්‍යාපනයක් වැඩම කළේ නැහැ. අපේ මිනිස්සුන්ට ඉදුම් හිටුම් ඉඩම් කඩම් හරියට තාම ලැබුණේ නැහැ. ඡන්ද 72 අවුරුද්දක් දුන්නා. 72 අවුරුද්දක් ඡන්ද ටික දුන්නා. ආණ්ඩු හැදුවා. අපිට මොනවද වැඩම කරේ? එදා කල්පනා කරලා බලන්න ඕනේ. ඒ වගේම අපි තේරුම් ගන්න ඕන කාරණා ගොඩක් තියෙනවා. අපේ දිස්ත්‍රික්කයේ හදන්න පුළුවන් දිස්ත්‍රික්කයක්. ගොඩ ගන්න පුළුවන් දිස්ත්‍රික්කයක්. මේක හදන්න බැරි නම් කොහෙද හදන්න පුළුවන්? බදුල්ල දිස්ත්‍රික්කය ගත්තම වර්ග කිලෝමීටර් 2861ක් තියෙන දිස්ත්‍රික්කයක්. සරුසාර මහ පොළොව අපිට උරුම වෙලා තියෙනවා. වර්ග කිලෝමීටර් 2861ක් අපිට මේකේ තියෙනවා. ජනගහනය ලක්ෂ 9කට කිට්ටු වෙනවා අපේ බදුල්ල දිස්ත්‍රික්කේ. අපිට ආසන 9ක් තියෙනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 15ක් තියෙනවා. මහනගර සභා 2ක් තියෙනවා. නගර සභා 1ක් තියෙනවා. ප්‍රාදේශ සභා 15ක් තියෙනවා. ග්‍රාමධාරී වසම් 567ක් තියෙනවා. ගම්මාන 1991ක් අපිට තියෙනවා බදුල්ලේ. මහා එකක් නෙවෙයි. සැලසුම් සහගතව 72 වරුද්දක් කරා නම් මේක සුරපුරයක් වෙන්න ඕනේ. දීප පොරොන්දු නරක නෑ. කරපු වැඩයි නරක උනේ. උන් අපේ ඡන්දෙන් හම්බ කළා. අපේ මහ පොළොවෙන් හම්බ කළා. අපිට ගොඩ එන්න පාරක් හැදුවේ නෑ. මේ පළාතේ ලොකුම නගරේ මේ බදුල්ල නගරේ. කිසිදු කර්මාන්තයක් නෑ. මේක වෙළඳාමක් කරන නගරයක් විතරයි. පොඩි ආර්ථිකයක් විතරයි තියෙන්නේ. වතුකරේ ජනතාවගේ පඩි මුදලු, රාජ්‍ය සේවකගේ පඩි මුදලු, පනාදින ගොවිතැනේ ගොවියන්ගේ අස්වැන්නේ මිලයි මේ නගරවලට එනවා. මහා ව්‍යාපාර නෑ. පුංචි ව්‍යාපාරයක් තියෙන. ලොකු ආර්ථිකයක් අපට නෑ. හැදුවේ නෑ. කල්පනා කරලා බලන්න. බදුල්ල දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර ලක්ෂයක් තියෙනවා කියලා ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවල සටහන් වෙනවා. කුඹුරු අක්කර ලක්ෂයක් තියෙනවා. ජාතික වී නිෂ්පාදනයෙන් අපි 104ක් සපේනවා. ගිය අවුරුද්දේ බදුල්ල දිස්ත්‍රික්කයේ වී නිෂ්පාදනයේ වී කිලෝ කෝටි 20යි කියලා පොතේ තියෙනවා. ලංකාවේ වැඩිම ආර්තාපල් නිෂ්පාදනය කරන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ. අපි අක්කර 10000ක ආර්තාපල් වගා කරනවා. ආර්තාපල් කිලෝ ගිය අවුරුද්දේ සටහන් වෙලා තියෙන පොතේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 6 කෝටි 50 ලක්ෂයක් අපි ආර්තාපල් සැපෙවුවා කියලා. ලංකාවේ දේශීය ආර්තාපල් නිෂ්පාදනයේ 89ක් දෙන්නේ අපි. නමුත් මිලක් නැහැ. හැම අවුරුද්දෙම පින්කම් පවත්වනවා වගේ වාර්ෂික පින්කම් වගේ වැලිමඩ නගරේ උද්ඝෝෂණයක් පවත්වනවා ආර්තාපල් අස්වන්න නෙලන කාලේ. ආර්තාපල් වලට මිලක් දියල්ලා කියලා. ආර්තාපල් අස්වන්න මෙහි නෙලනකොට පිටරටින් ආර්තාපල් දේශපාලඥයන්ගේ ගෝලියෝ ලංකාවට ගේනවා. අපේ ගොවියගේ මිල බහිනවා. කිලෝ 50 බීජ ආර්තාපල් පෙට්ටියක් රුපියල් 2000ට 3000ට තිබුණා අපි පුංචි කාලේ. දැන් ඒක 15000යි 17500ට ගිහිල්ලා. අවුන්සේ බෙහෙත් කුප්පිය රුපියල් 3000ට ගිහිල්ලා. ඒ තත්ත්වෙට තියෙන්නේ. ගොවිතැන පණ ඇදෑද තියෙන්නේ. කරන්න දෙයක් නැති හින්දා ගොවිතැන් කරන මිනිස්සු ඉන්න රටක් මේක. අපේ පළාතටත් ඒක උරුම වෙලා තියෙනවා. අපි උඩරට එළවලු නිෂ්පාදනය කරන දිස්ත්‍රික්කයක්. ලංකාවේ මුළු උඩරට එළවලු නිෂ්පාදනයේ 38%ක් දෙන්නේ අපි. හැබැයි එළවලු නිෂ්පාදනය කරන ගොවියෝ බණ්ඩාරවලදී කැප්පෙටි පොළදී තක්කාලි පොළොවේ දාලා පාරේ තැලෙන්න දාලා උද්ඝෝෂණය කරනවා. ගෝවා කොටු වල නිකම්ම මැරිලා යනවා කපන්නේ නැහැ. රුපියලට 2ට කිලෝ එකක් කපලා ලාභයක් නොවන නිසා. අපි ඒතනටපත් කර 72 අවුරුද්දක් මෙරටේ පාලක. පාතපැත්තේ තියෙනවා සොරබොර මයංගන මාපාකඩ මහවැලි කලාපේ අපේ කුඹුරු. අපේ බදුලුවේ බත්මැඩිල්ලේ කුඹුරු තියෙනවා. බීයස්සෙන් නෙලන කාට වීමිල කුණු කොල්ලට බහිනවා. බඩේරු කුණු කොල්ලට බහිනවා. ඒවට මිලක් නැහැ අපි උද්ඝෝෂණ කරනවා. පෝරෑටේට උද්ඝෝෂණය කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඌව පළාතේ ගම්මිරිස් නිෂ්පාදනයේ ජාතික නිෂ්පාදනයේ 10%ක් දෙන්නේ අපි. අපි අක්කර 12000ක ගම්මිරිස් නිෂ්පාදනයක් තියෙනවා බදුල්ල දිස්ත්‍රික්කේ. ලෝකෙට කොරෝනා ඇවිල්ලා. අපේ ගම්මිරිස් වගාවටත් වෛරස් එකක් කොරෝනා එකක් ඇවිල්ලා. ශනික මැලවීම් රෝගයක් ඇවිල්ලා මේ දවස්වල.
ඔබේ ගම්මිනිස් වගාව පරීක්ෂා කරලා බලන්න. කහ පාට ගහනවා මැලවිලා යනවා. මැලවින් රෝගයක් ඇවිල්ලා. කුරුමිනියෙක් මේකට බෝ වෙලා තවත් රෝගයක් ඇවිල්ලා. පාලකයන්ට ඒව ප්‍රශ්න නෙවෙයි. පාලකෝ මේවා දකින්නේ නැහැ. ගොවියට උත්තර නැහැ. සහනයක් නැහැ. ඉතින් මෙහෙම ප්‍රශ්න වලට අපි වෙලිලා ඉන්නවා. උමාවේ නිම්නය කියන්නේ ජාතියේ කිරි නිම්නය. කිරිහරක් මීහරක් 28000 72000 මේ නිම්නේ ඉන්නවා. ජාතිය කිරි නිෂ්පාදනයෙන් අපි 6.9ක් අපි කරලා දෙනවා. එහෙම දිස්ත්‍රික්කයක්. නමුත් කිරි ගොවියා ඉන්නේ අමාරුයි. තේවතු ටික පණ අදිනවා. කුඩා තේවතු ගොවියට සහන නැහැ. පෝර ටික හරියට නැහැ. අපේ ප්‍රශ්න තියෙනවා දිස්ත්‍රික්කයේ. ලංකාවේ දුප්පත්ම පළාත උනේ අන්න ඒවට නිසි සැලකිල්ලක් නොදක්වපු නිසා. ඒ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය අපේ ප්‍රශ්න වලට මේ පාලකයන්ට උත්තර නැහැ. මේ කට්ටිය පාවඩ එලලා අපේ පළාතට ගෙනාවු සංවර්ධනය මොකද්ද අවුරුදු 72ක් පුරාවට මොකද්ද ගෙනාවු ප්‍රධාන කර්මාන්තේ ඔබ කල්පනා කරලා බලන්න ගෙනාවු ඉටි ගෙඩියක් නැහැ. මෙරට රජ කාලේ ඉතිහාසයක් තිබුණු අපේ කාලේ මේ පළාතට ඉතිහාසයෙන් එකතු වෙච්ච දේවල් තියෙනවා. මයංගන මුතියංගන දේවාල ටික ඔක්කොම රජ කාලේ ලැබිච්ච දේවල්. මිනිස්සු වඳිනවා පුදුනවා. සුද්ධ මේ පළාත් යටත් කරගෙන හිටියා. අපේ ඉතිහාසයේ වෙල්ලස්සක් තිබ්බා. වෙල්යාවල් ලක්ෂයක්. මේක පෙරදිග ධාන්‍යාගාරය. සුද්ධ කිව්වේ ආදම්ගේ උයන කියලා බදුල්ලට මොනලාගල. මේක සත්‍රීක මහ පොළොව. එහෙම එකක් කොහොමද දුප්පත් උනේ? දුප්පත් උනා නෙවෙයි දුප්පත් කළා. එක කණ්ඩායමක් තමයි අපිට වැටෙන්න ගැහුවේ. සුද්ධ අපිට වැටෙන්න ගැහුවා. මේවා ගිනිපත් කළා. ඊට පස්සේ අපේම රටේ පාලකුත් අපිට වැටෙන්නම ගැහුවා. අපි නැගිට්ටෙන්නේ නැහැ. එඳා අපි ලංකාවේ දුප්පත්ම පළාත බවට අපි පත් කළා. දුප්පත්කමේ රන් කිරුල උදා කරලා දුන්නා බණ්ඩලා, සිරිපාලලා, පෙරේරලා, ප්‍රනාන්දුලා ඔක්කොම එක්කවලා මේක දුප්පත්ම පළාත කලේ කරකට මතුවෙච්ච අත්වල ඡන්දෙන් ඒ කට්ටිය පාර්ලිමේන්තුවට ගිහිල්ලා හදපු දෙයක් නැහැ. සුද්ධ මහ විනාශයක් කරලා යන්න ගියා. ඌ විනාශයක් කරලා යනකොට හැබැයි අපිට ඉතුරු කරලා දෙයක් ගියා. ඒකත් නෑ කියන්න බෑ. සංවර්ධනය ගත්තොත් මේ බදුල්ලට ආපු ඉතිහාසයේ ආපු ලොකුම සංවර්ධන ව්‍යාපෘතිය මොකක්ද? හිතා ගන්න බැරි සංවර්ධන ව්‍යාපෘතිය මොකක්ද? ඒක තමයි සුද්ධගෙන දීපු කෝච්චි පාර. බදුල්ලට නිකන් කෝච්චිය ගෙනාවා. සුද්ධ කෝච්චි පාර මේ කන්ද මුදුනට ගෙනල්ලා බදුල්ලෙන් නැවැත්තුවට පස්සේ ඒක අඟලක් ඉස්සරහට බදුල්ලෙන් නම් එහාට ගියේ නෑ. රටේ බොහෝම අමාරුවෙන් පහුගිය දවසේ මාතර ඉඳන් බෙලියත්තට පාර කෝච්චි පාරක් දාගත්තා. දැම්මට වැඩිය කෝච්චි පාරවල වහලා දැම්මා. රත්නපුරෙන් මෙහාට ඕපාතට ආපු කෝච්චි පාර වැහුණා. රත්නපුරට වැහුණා. නුවරඑළිය ටවුන් එකට ආපු කෝච්චි පාර වැහුණා. කැලණිවැලි දුම්රිය මාර්ගේ වැහුණා. පුංචි කෝච්චි නැවැත්තුණා. සුද්ධ දාපු පාරවල වහගත්තා මිසක ඒවා ඉස්සරහට ගියේ නෑ. මේ බදුල්ලට කෝච්චි පාරක් දාපු එක දැන් හිතුවොත් මේ පාලකයන්ට නම් හිතා ගන්නවත් බෑ මේක දාන්න පුළුවන්ද කියලා. සුද්ධ කෝච්චියක් ගෙනත් දුන්නා බදුල්ලට. ඒවා පණ අදිනවා. වැහි දෙක වැටෙනකොට කඳු කඩන් වැටෙනවා. කෝච්චි නවතිනවා. ඒ ගානට කරා. අපේ මේ පළාතේ සුද්ධ කරපු වැඩ මුන්ට කරන්න බැරි වුණා. බදුල්ලේ කච්චේරියේ පටන් ගත්තේ සුද්ධා. මේ අධිකරණ සංකීර්ණේ පටන් ගත්තේ සුද්ධා. ඔය නගර සභාව තියෙන සුද්ධගේ බිල්ඩින් එකේ. බදුල්ල මහනුවර පටන් ගත්තේ සුද්ධා. ඒ පහ කියලා පාරක් ආරම්භ කරා සුද්ධා. පේරාදෙනි ඉඳන් චෙක්කලාඩි දක්වා පාර ආරම්භ ගියා. ඒ පාරේ යනකොට අපේ වැලිමඩ නගරේ හැදුනා. ඇටම්පිටියේ නගරේ හැදුනා. හාලියල නගරේ හැදුනා. ඒ පහ පාරේ තමයි බදුල්ල තියෙන්නේ. පස්සර තියෙන්නේ. ලුණුගල තියෙන්නේ. බිබිල තියෙන්නේ. පාරක් දාලා නගර ටිකක් හදලා නිර්මාණය කරලා දුන්නා. ඒ හතර මාර්ගය අපිට හදලා දුන්නා. කොළඹින් පටන් ගත්තා. රත්නපුරට ආවා. බෙරගලින් කොස්ලන්දෙන් බැහැලා යන්න ගියා වැල්ලවායට. ඒ හතර හදලා දුන්නා. 18 වංගුවේ පාර කපලා දුන්නේ සුද්ධා. මෙයාලා හදපු පාරවල් මොනවද? සුද්ධ හදපු පාරවල් වැඩි දියුණු කළා. සුද්ධ හදපු කච්චේරි ලොකු කළා. රෝහල් ලොකු කළා. 72ක් අවුරුදු අපේ ඡන්දෙන්ගේ පාලකෝ හදපු තනි එකක් කියන්නේ. කර්මාන්තයක් කියන්නේ. කුෂි කර්මාන්තේ වෙනසුවා. පනාදින තත්ත්වයට පත් කළා.
සුද්ධ හදපු ෆැක්ටරි ටික වැහුවා. තේ කර්මාන්තේ වැට්ටුවා. කොම්පැනි කාර්යයට දුන්නා. කොම්පැනි කාර්යෝ ගස් කපා තේ වතු ටික පාලනය කරන් යනවා. පාරවල් වැටුණා. තේ වගාව වැටුණා. කුඩා තේ වතු හින්දා දැන් ලංකාවේ තේ කර්මාන්තයක් මේ ගානට පණ ගහලා තියෙනවා. හදපු දෙයක් නෑ. වනසපු දෙයක් විතරයි තියෙන්නේ ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදර. කොහොමද මේ රට හදන්නේ? කල්පනා කරලා බලන්න. ඉතින් මේක අපිට පේන්නේ නෑ මේ කට්ටියට පුළුවන් කියලා. ගොවියක් දුක් විඳිනවා. වතුකරේ ජනතාවක් දුක් විඳිනවා. ඒ ඉඳා ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් කමක්. 72ක් අවුරුදු රට පාලනය කරා. ඔව්. කොටි පැරැද්දුව බව ඇත්ත. ඒ පරද්දන්න අපේ පළාත්වල කොල්ල අහිංසක අම්මා තාත්තගේ දරුවෝ දාස් ගණන් ජීවිත පූජා කරා යුද්ධෙට ගිහින්. උතුරෙත් මැරුණා දකුණෙත් මැරුණා. කොටි පැරැද්දුවට පාලකයන්ට තාම අලි පරද්දන්න බැරි වුණා. තාම මේ බදුල්ල දිස්ත්‍රික්කේ වල්ලලි ගහලා අවුරුද්දට 30ක් 40ක් මැරෙනවා. ගිය අවුරුද්ද 36 දෙනෙක් අපේ ජීවිත නැති වුණා. ඒ ජීවිත වලට වැඩිය නිවාස කැඩුවා. කුඹුරු විනාශ කරා. හේන් විනාශ කරා. මුන්ට අඩු ගානේ අලිවට ගහලා දෙන්න බැරි වුණා. අද මයංගනේ නගරෙට අලියෙන. දැන් මාස 5කට ඉස්සෙල්ලා මයංගනේ නගරේ රෑ අලියාව. පොලිසියේ ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළට ගිහිල්ලා අලි පොලිසිය ඇතුලේ රවුමක් ගහලා ආපහු යන්න ගියා. උසාවියේ ගේට්ටුවට පිට තියලා තල්ලු කරලා හයිය බලලා යන්න ගියා. අලි ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් කමක් නැහැ. ලොකු ප්‍රශ්න විසඳනවලු. මේ ප්‍රශ්න වලට විසඳුන්නේ නැහැ. අපේ මිනිස්සු ගෙවල් වලින් එළියට වහින්නේ නැහැ. අද මේට වැඩිය මිනිස්සු මයංගනේ එන්න හිටියා. අලි ප්‍රශ්නේ හින්දා මේ දවස්වල ගොයම් පැහෙනවා. අලින්ගෙන් අස්සන්න බේර ගන්න අට්ටාල ගහගෙන ගස් උඩ නැගලා දැන් ඉඳන් පටන් ගන්නවා අලිපන්න. බදුල්ල දිස්ත්‍රික්කයේ මයංගනේ විතරක් නෙවෙයි අලි ප්‍රශ්නේ තියෙන්නේ. රිදී මාලියත් ප්‍රාදේශීය කොට්ටාසෙට තියෙනවා. කන්ද කැටියට තියෙනවා. සොර්ණාතොටක තියෙනවා. හඳු මුල්ලට තියෙනවා. ඌවපර්ණ ගමට තියෙනවා. ප්‍රශ්නේ බරපතලයි උත්තරයක් නැහැ. අපි අහනවා උත්තර කෝ කියලා. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරි. ඔබේ ඡන්දෙන් බලයට ගිය කට්ටිය අවුරුදු 72ක් ප්‍රශ්න විසඳුවේ නැහැ. ඒ කට්ටිය ප්‍රශ්න නිර්මාණය කරලා දුන්නා. සංවර්ධනය ගෙනාවේ නැතුණාට ඒ පාලකයන්ගේ අනුවසින් ඒ කට්ටියගේ දායකත්වයෙන් පාවඩ එලලා අපිට ප්‍රශ්න ගෙනාවා. මොනවද ගෙනාවු ප්‍රශ්න? ගෙනාපු සංවර්ධනයට වැඩිය හරියට මිල කළොත් එහෙම මුන් කරපු විනාශේ වැඩි. උමාවේ කියලා ව්‍යාපෘතියක් ගෙනාවා. ගෙවල් දහස් ගාණින් පුපුරලා විනාශ වුණා. ලින් දහස් ගාණක් හිඳුණා. අක්කර දහස් ගාණක් වැඩ කරන්න වතුර නැති වුණා. පන්සල් 23ක් පිපුරුවා. ඉස්කෝල 22ක් පිපුරුවා. කඳු ටික නාය යනවා. පෞද්ගලික දවස්වල මහා වැසි වැටෙනකොට අනාථ කඳුරු 38ක් බදුල්ල දිස්ත්‍රික්කේ ආරම්භ කළා. 38ක් ආරම්භ කරා. තාම දෙකක් වැහුවේ නැහැ. කරඳගොල්ලේ තාම පන්සලේ කඳවුරක් තියෙනවා. ඇල්ලේ කරඳගොල්ලේ. ප්‍රශ්නෙට උත්තරයක් ආවේ නැහැ. මිනිසුන්ට ඉඩම් කෑල්ලක් නැහැ. ගයක් දෙන්නේ නැහැ. උන්ගෙන ආපු විනාශ මේවා. මේවා ස්වභාවික අනතුරු නෙවෙයි. කඳු දෙබෑ කරලා හිල් කරලා යනකොට මේ කඳු දැන් දුර්වල කඳු බවට පත් වෙලා තියෙනවා. උන් අපේ ජීවිත වලින් වන්දි අරගනිමින් ඉන්නවා. අර පැත්තේ අලි ප්‍රශ්නේ. මේ පැත්තේ ගොවියාගේ ප්‍රශ්නේ. කල්පනා කරලා බලන්න. මහින්ද මහත්තයා 2006 කැබිනට් පත්‍රිකාවක් දාලා ඌව වෙල්ලාසේ අක්කර 65000 බ්‍රිතාන්‍යයේ බූකටේ සමාගමට විකුණන්න තීන්දුව කරා. අපි පාට බහැලා අරගෙන පටන් ගත්තා. දැනට මයංගනේ උසාවියේ කොළඹ උසාවියේ නඩු 51ක් අපට තියෙනවා. මිනිසුත් එක සටන් කරා. ඒකන් ටික සුත්තර දෙන්න උන් බැලුවා. අපි ඡන්ද දීපු මිනිහගේ ඊටම ආරක්ෂා කරලා දෙන්න සටන් කළා. අඹේවැල ගොවි ව්‍යාපාරේ වැලිමඩ අඹේවැල කිරි ෆැක්ටරියේ ඔක්කොම අපද්‍රව්‍ය ගමට ආවා. මිනිස්සු ලෙඩ වෙන්න පටන් ගත්තා. කැරට් ගොව කුණු වෙන්න පටන් ගත්තා. දහස් ගණන් සෙනග අරන් ගිහලා අඹේවැල ෆැක්ටරිය වට කරලා ප්‍රශ්නෙට උත්තරේ හෙව්වා. උපාධිධාරීන්ට රස්සාව නැතිවට මේ බදුල්ල නගරේ පෙළපාලි ගියා. සංගීත නැටු චිත්‍ර ඩිප්ලෝමා ධාරීන්ගේ සංගම් හැදුවා. සටන් කළා. උන් ප්‍රශ්න දුන්නා. අපි සටන් කළා. ඔය අනතුරු වෙනකොට දැන් මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු බදුල්ලේ 9ක් ඉන්නවා. ඔය ප්‍රශ්න වලට ඒ කට්ටිය ආවේ නැහැ. සටනට ආවේ නැහැ. හොයන්න බලන්න ආවේ නැහැ. දැන් ඔක්කොම මේ කට්ටිය මේ දවස්වල බදුල්ල දිස්ත්‍රික්කේ ගම් වල ඉන්නවා. ඡන්ද ඉල්ලගෙන යනවා. ප්‍රශ්න එනකොට ඒ කට්ටිය කොළඹ හිටියා.
ඒ කට්ටිය ප්‍රශ්න අපට එවලා තැපෑලෙන් එවලා පාවඩ එලලා එවලා ප්‍රශ්න වලින් ලාභ සාක්කුවේ දාගෙන පාලලා පෙරේරලා ප්‍රනාන්දුලා ඔක්කොම කොළඹ හිටියා. අපි සටනේ හිටියා. දැන් ඒ කට්ටිය බිමේ ඉන්නවා. අපිත් බිමේ යන්තම් ඉන්නවා. සටන් කරනකොට ජනතාව අපිත් එක්ක ඉන්නවා. ඡන්ද කාලෙට ප්‍රශ්න ගෙනත් දාපු කට්ටියත් එක්ක ඉන්නවා. සාධාරණේ කොහෙද? යුක්තිය කොතෙන්ද? කල්පනා කරලා බලන්න. ඔය කරකට මතුවේ චාත් වලින් ගහපු කතර වලින් ලැබපු ලාභේ මොකක්ද? පාර්ලිමේන්තුවේ 9ක් ඉන්නවා බදුල්ලෙන් ගිහිල්ලා. පළාත් සභාවේ 34ක් හිටියා මාත් එක්ක. ඡන්දෙන් පත් වෙච්ච മന്ത്രിවරු. ප්‍රශ්න තියෙනකොට മന്ത്രിවරු ඇමතිවරු නෑ. ප්‍රශ්න ගෙනාවේ යාලා. ප්‍රශ්න වලට ඔබත් එක්ක අපි සටන් කරා. පාටු ලාභ බලාපොරොත්තු නෑ. පහුගිය දවසක පස්සරින්දම් මඩොල්සි මහරා ඇකිරියට ගිය බස් එක පෙරළුණා. 12 දිනක් මියදුණා. මිනිස්සු දුකට කනගාටුවට පත් වෙච්ච මොහොතේ මිනිස්සු දුකසප හොයන්න අපි මලගෙවල් වල එකින් එකට යන්න පටන් ගත්තා. ඇකිරියෙන් පහළ ගමක් තියෙන ඇටකිරිය. ගමේ මලගෙදරට ගොඩ වුණා. ගොඩන ගමේ මිනිස්සු අපි ගියාට පස්සේ තවත් ප්‍රභූවරයෙක් ආවා. ආරක්ෂකොත් එක්ක ආවා. ගමේ මිනිස්සු කතා කරන කවුද එයා? මටත් ඇහෙනවා. කුටු කුටු ගානවා. කෙනෙක් කියන ඇමති කෙනෙක් වගේ කියනවා. තව කෙනෙක් කියනවා නෑ ලොකු මැණික් මුදලාලි කෙනෙක් කියලා කියනවා. කට්ටියට ආඳුර ගන්න බැරි වුණා. ගමේ කීප දෙනෙක් ඇවිල්ලා මයෙන් ඇහුවා සමන්ත മന്ത്രിතුමා අර ආපු කෙනා ඔබතුමා දන්නවද? මම පෙරලා ඒ කට්ටියන් ඇහුවා ඇයි ඔයාලා දන්නේ නැද්ද? අපි දන්නේ නැහැ. മന്ത്രി කෙනෙක්ද ඇමති කෙනෙක්ද මැණික් මුදලාලි කෙනෙක්ද? යුනිෆෝම් නැති නිකන් සිවිල් පිට ආරක්ෂකොත් එක්ක ඉන්නේ. මං කිව්වා ඔයාලා දන්නේ නැද්ද මේ മന്ത്രിතුමානි? කවුද? මං කිව්වා අරවින්ද කුමාර മന്ത്രിතුමා. නුවරඑළිය മന്ത്രിතුමා. මං කිව්වා නෑ නුවරඑළිය නෙවෙයි බදුල්ල දිස්ත්‍රික්කේ മന്ത്രിතුමා. අපි දන්නේ නෑ. මගෙන් ප්‍රශ්නේ අහපු මාමගේ කනට කළා මං අහුවා මාමා කොහාටද ඡන්දේ දුන්නේ කියලා. අනේ മന്ത്രിතුමා ඉතින් අපි UMP නේ. මං කිව්වා මාමගේ ඡන්දෙන් ආපු മന്ത്രി කෙනෙක් තමයි ඔය ඉන්නේ කියලා. මාමා ප්‍රශ්න කළා. മന്ത്രി කෙනෙක්ගේ නම මතක හිටින්නේ කොහොමද? ඒ මාමා ඇතුළු මිනිස්සුගේ වරදක් නෑ. ඇයි? മന്ത്രി කෙනෙක් වුණොත් එක්ක වැඩක් කරලා තියෙන්න ඕනේ. මොනවද වැඩ? වැඩ කියන්නේ මිනිස්සු වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. පාර තොට හදන එක විතරක් නෙවෙයි. මිනිස්සුගේ ප්‍රශ්නෙට බිමේ ඉන්න ඕනේ. අරගලේ ඉන්න ඕනේ. නැත්තම් මතක නෑ. ඒ മന്ത്രിතුමා විතරක් නෙවෙයි පාර්ලිමේන්තුවේ 225න් ගොඩක් රටේ කට්ටිය දන්නේ නැහැ. හැබැයි දන්න 6 දෙනෙක් ඉන්නවා. ඒ 6 දෙනා ජනතා විමුක්ති පෙරමුණේ മന്ത്രിවරු ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරි. ඔවුන් කරපු වැඩ වල වටිනාකම් වලට මූල්‍යයක් දුන්නොත් අපි කියනවා කුහක නොවි මූල්‍යයක් දුන්නොත් වැඩිම වටිනාකම් සහිත වැඩ කොටස කරලා තියන්නේ වෙන කවුරුවත් නෙවෙයි අපේ മന്ത്രിවරු 6 දෙනා කියලා. ඇයි අපි එහෙම කියන්නේ? කෝප් කමිටුවේදී හඳුන්නේ සහෝදරයා කරන සටනෙන් කොච්චර ලංකාවේ ප්‍රකෝටි ගාණක් ඉතුරු වෙන්න ඇද්ද? අන්ද සහෝදරලා, නලින් සහෝදරලා, විජි සහෝදරලා, බිමල් සහෝදරලා, ගලප්පති සහෝදරලා පාර්ලිමේන්තුවේ වංචා දූෂණ වලට එරෙහිව කරන සටනෙන් කොච්චර සල්ලි මේ රටේ ඉතුරු වෙන්නේ? දුක් විඳින මිනිස්සුගේ ප්‍රශ්න එතන කතා කරලා කොච්චර වටිනාකම් සහිත ප්‍රශ්න විසඳලා ඇද්ද? മന്ത്രിකම් එතන නැතත් බිමේ නාමල් සොයලා අපි කණ්ඩායම සටන් කරලා කොච්චර මේ රටේ ජනතාවට වෙන්න තිබුණු අනතුරු වළක්වලා ඇද්ද? ඒ අනතුරු වල වටිනාකම් එහෙම මනින්න බෑ. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරි. ඒ හින්දා අපි තේරුම් ගත යුතු තිබෙනවා මොකක්ද කරන්න ඕනේ කියලා. එහෙනම් ඔබට අපට වගකීමක් තියෙනවා. ආවට ගියාට රටේ පාලකව മന്ത്രിවරු තීන්දුව කරන්න බෑ. අනාගතයක් ගැන හිතලා තීන්දුව කරන්න ඕනේ. පාර්ලිමේන්තුවේ බොහෝ පත් වෙන മന്ത്രിවරු කියන්නේ ඇමතිවරු කියන්නේ ජනාධිපතිගේ ආවතේවකාරයෝ. ජනාධිපතිගේ ඇබිත්තේ වෙලා ඉන්නේ. ජනාධිපති කියන දෙයට අත උස්සනවා. සිග්නල් කණු වගේ සිග්නල් දානවා. එයා කියන දෙයට එයාලා කැමති වෙනවා. එහෙනම් පාර්ලිමේන්තුවට යවන්න ඕනේ ආවතේවකාරයෝ නෙවෙයි. ඇබිත්තෝ යවලා හරියන්නේ නැහැ. පාර්ලිමේන්තුවට යවන්න ඕනේ සැබෑ ජනතා සේවකයෝ. පාර්ලිමේන්තුවට යවන්න ඕනේ සැබෑ මහජන නියෝජිතෝ. මිනිස්සුගේ ප්‍රශ්න කතා කරන කට්ටිය යවන්න ඕනේ. රටක් නොදන්න ගමක් නොදන්න മന്ത്രിලා පත් කරලා පළක් නැහැ කියලා
කියන්න කැමති ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරයෝ. එතන දැන් රට තියෙන ඊට අනතුරුදායක තත්ත්වයක අපේ ලාල් විජේනායක සහෝදරත් පැහැදිලි කරා. ඊට අනතුරුදායක තත්ත්වයක ළඟ බලන්න එපා දුර බලන්න. රටේ ඉතිහාසයත් එක්ක සංසන්දනය කරලා අනාගතේ තීන්දුව කරන්න. අපිට මෙහෙම කල්පනා කරන්න වෙලා තියෙනවා. වගකීම ඔබටත් මටත් කාටත් තියෙනවා. වගකීම් විරහිතව ඡන්ද දෙන්න බෑ. වගකීමක් සහිතව අපි කටයුතු කරන්න ඕනේ අනාගතයක් ගැන හිතලා. එන්න මේ රාජපක්ෂ ආණ්ඩුව එයාලගේ ප්‍රතිවාදිය හැටියට එයාලා තෝරගන්න කැමති කවුද දන්නවද? දුර්වල කණ්ඩායම. එයාලා ප්‍රබල විපක්ෂයකට කැමැත්තක් නැහැ. එයාලා කැමති ප්‍රතිවාදිය හැටියට තෝරගන්න දුර්වල විපක්ෂයක්. ඇයි? මූණ දෙන්න ලේසි. දුර්වල ප්‍රතිවාදිය තෝරගත්තම ඕන වෙලාවක සල්ලි වලට ගන්න පුළුවන්. එඳා එක්සත් ජාතික පක්ෂයෙන් පත් වෙච්ච മന്ത്രിවරු මහින්ද මහත්තයා යුගයේ 47 දෙනෙක් මාරුවෙන් මාරුවට සල්ලි වලට තනතුරු වලට ඒ පිළේ läග්ගා. මේ බදුල්ල කට්ටියත් එතන läගලා ගියා. එඳා දුර්වල ප්‍රතිවාදියෙක් තෝරන්න එපා මේ රටේ අපි ජනතාවගෙන් ඉල්ලනවා. ප්‍රබල ප්‍රතිවාදියෙක් තෝරන්න. ඇයි ජනතාවගේ පාර්ශ්වයෙන් ඉඳන් සටන් කරන්න එවැනි ප්‍රතිවාදියෙක් මේ රට ඉල්ලා සිටිනවා. මේ බිම ඉල්ලා සිටිනවා. ඉතිහාසයෙන් ඒ අත්දැකීම පාඩම ඔබට අපට දීලා තියෙනවා. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරයෝ. දුර්වල ප්‍රතිවාදියෙක්, දුර්වල විපක්ෂයා රාජපක්ෂල බලාපොරොත්තු වෙනවා. ඒකට ඒ කට්ටිය අනුග්‍රහයක් දක්වනවා. ඒ කට්ටිය උදව් කරනවා. පෙනුමෙන්නේ යටින් කරගෙන යනවා. දුර්වල ප්‍රතිවාදියා සල්ලි වලට ගන්න පුළුවන්. සල්ලි දීලා කටවහලා තියන්න පුළුවන්. තග දාලා බය කරලා නිශ්ශබ්ද කරලා තියන්න පුළුවන්. එතන ජනතාවට අනතුරක් එනකොට බය වෙන්නේ නැති, ඇකිලෙන්නේ නැති, ඇඹරෙන්නේ නැති, විකිනෙන්නේ නැති සටනට එකඟ වෙන බිමේද ඕනෑ තැනකට සටනට එකඟ ප්‍රතිවාදියෙක් තෝරනවා නම් ලංකාවේ ජනතාවට තෝරන්න තියෙන එකම තැන ජාතික ජන බලවේගයේ පමණයි. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරයෝ. ප්‍රබල ප්‍රතිවාදියෙක් වීමේ වරදට ඉතිහාසයේ ඉඳන් අපි බැටකාපු පක්ෂයක්. දැන් ජාතික ජන බලවේගයට ඒක හැරිලා තියෙනවා. ප්‍රබල ප්‍රතිවාදියෙක් වුණාම ආණ්ඩුවේ ප්‍රතිවාදියා මර්ධනය කරන්න බලනවා. යට කරන්න බලනවා. දැන් ඒ මර්ධනකාරී වැඩ ගේන්න බෑ. ආරක්ෂක පවුල් ඔක්කොම අපිත් බැඳලා තියෙන්නේ. එහෙනම් දැන් මර්ධනය ගේන්න බෑ. දැන් මොනවද ගේන්නේ? දැන් ගේන්නේ අවලාද. දැන් ගේන්නේ මඩ. ආන්නේ වගේ අපිට පහර දෙනවා. පුළුවන් තරම් අපිට තියෙන ඊටකඩ අහෝසි කරලා දානවා. හිර කරන්න බලනවා. බලේ හීන කරන්න බලනවා. අපි කියනවා දුර බලන්න, ළඟ නොබලම්. ප්‍රබල ප්‍රතිවාදී විපක්ෂයක් මේ රටේ ජනතාවට ඕන කරලා තියෙනවා. මේ තියෙන බලය, මේ තියෙන ආණ්ඩුව ජනතාවාදී ආණ්ඩුවක් නෙවෙයි. පෙනුම බලන්න එපා. හරය බලන්න ඕනේ. එහෙනම් අපි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා අන්න එතෙන්ට තේරුම් ගන්න ඕනේ කියලා. අපි මේ පළාතේ ගොවියෝ ඉන්නේ. ගොවි ජනතාවගේ අනාගතේ තීන්දුව කරන්න, අනාගතේ ගොඩනගන්න නම් පාලකයොත් එක්ක සටනක් ඕනේ. කොහොමද අපේ පළාත් දියුණු කරන්නේ? ඔක්කොම කියන්න වෙලාවමදි වුණත් බහුතරයක් ගොවි ජනතාවගේ ප්‍රශ්නේ මුල් කරලා යමක් කිව්වොත් ගොවියට පහසුකම් ටික ඕනේ. මොනවද ඕනේ? ගොවිතැනට අවශ්‍ය යටිතල පහසුකම් ආණ්ඩුව දෙන්න ඕනේ. දෙන්න නැත්නම් ගන්න ඕනේ. සල්ලි වලටවත් පොර නැත්නම් පොර ඕනේ. පොර ගන්න ඕනේ. ඉඩම් ටික කොම්පැනියට දෙන්න බෑ. අපේ ගොවියට දෙන්න ඕනේ. බීජ අස්පමිලට ගන්න බෑ. බීජ නිෂ්පාදනයට රට යොමු කරන්න ඕනේ. බීජ මිල අඩු කරන්න. කෘමිනාශක, වල්නාශක වෙන්න පුළුවන්. කැත්ත උදැල්ල ටැට්ටරේ නගුල වෙන්න පුළුවන්. බදු ටික අයින් වෙන්න ඕනේ. ලංකාවේ නිපද වෙන්න ඕනේ. ඒවා අපිට අඩු මිලට දෙන්න ඕනේ. ගොවිතැනට තාක්ෂණය ගේන්න ඕනේ. බදුල්ලට කර්මාන්ත එන්න ඕනේ. වතුකරේ ජනයාට ඊට මේ ඔප්පු දෙනවා කියලා රවට්ටන්න බෑ. ඒක දෙන්න ඕනේ. 1000 දෙනවා කියලා බොරු කියන්න බෑ. දෙන්න ඕනේ. තරුණයන් ගාල් කළ රස්සා දෙනවා කියලා ඡන්දේ කටමුලට තියලා ඉන්ටර්වයුව කරලා විතරක් පැනලා යන්න දෙන්න බෑ. දෙනවා කියපු ඒවා ගන්නත් ඕනේ. පාලකව බන්දේසි වල තියලා රස්සා දීලා නෑ. සටන් කරලා ගත්තේ. තනතුරු වැඩි උසස්සින් ගත්තේ එහෙම. පඩි වැඩි කරගත්තේ එහෙම. සටන් කරලා බඩු මිල අඩු කරගත්තේ. බදු බර අඩු කරගත්තේ. නිකන් ලැබිලා නෑ. සටනක් අවශ්‍යයි. එතන සටනක් අවශ්‍ය අනාගතයක් උදා වෙලා තියෙන්නේ. ඒක දැම්ම ඉඳන් තේරුම් ගන්න ඕනේ. ඉතින් හැම ගෙදරකම අපේ පක්ෂේ නොඋනත් සටනට ඡන්දයක් වෙන් කරන්න. අනාගතයට ඡන්දයක් වෙන් කරන්න.
අවශ්‍යතාවයක් තියෙන රටෙම දුර කල්පනා කරන්න කියලා අපි ඉල්ලනවා. එතන නවීන තාක්ෂණික ගොවිතැනට එන්න ඕනි. අපේ අස්සනු හානි වෙනවා නෙළුවට පස්සේ ගෝවා කපන්නේ තක්කාලි පාරේ දානවා කියලා අපි කිව්වනේ. පසු අස්සනු නාස්තිය නවත්තන්න ඕනි. අස්සන ගබඩා කරන්න තැන් ඕනේ. ඒවට ආණ්ඩුවේ එන්න ඕනේ. එන්න නැත්තම් ගේන්න ඕනේ. උමාවෙන් නොදීපු වන්දි ගන්න ඕනේ. අක්කර 65ට නඩු 51ක් නෙවෙයි 1000ක් දැම්මා සටනක් ඉස්සරහට දෙන්න ඕනේ. ඒක කරන්න ඕනේ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරි. හැමදාම අලි ගහලා මැරෙන්න බෑ. වැට ගහන්න ඕනේ. උපාධාරියා ඩිප්ලෝමාධාරියා පාරේ හැමදාම තියන්න බෑ. රස්සා ටික දෙන්න ඕනේ. ගන්න සටනක් ඕනේ. ඒ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරි. අපේ මේ පළාතේ ප්‍රශ්න වලට රටේ ප්‍රශ්න වලට උත්තර ගන්න අපිට ඉස්සරහට කටයුතු තියෙනවා. අන්න ඒකට ප්‍රබල ප්‍රතිවාදී ගහක් හැදුනට ගෙඩි හැදුනට කඩන්න කෙක්කක් ඕන වගේ ආණ්ඩුවක් හැදුවට වැඩ කරගන්න ප්‍රබල ප්‍රතිවාදී විපක්ෂයක් රටට ඕන වෙනවා. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරි. අපි ආණ්ඩුවට කියනවා බල එහෙම දෙන්නේ නැත්තම් අපි සූදානම්. වීයට උණ්ඩ වෙන දවසක් තියෙනවා. වී වලට මිලක් නොදුන්නොත් වීයට උණ්ඩ බවට පත් වෙනවා. ගම්මිරිස් වලට සාධාරණ මිලක් නැහැ. 2000ට ගිය කිලෝ එක දැන් 400ට 450ට අපි විකුණනවා. උඹලා වියට්නාමෙන් බාල ගම්මිරිස් ගේන හින්දා අපේ වගාව වැටිලා තියෙනවා. ඒකටත් කොරෝනා ආවා වගේ මං කිව්වා ලෙඩේ ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒකට බෙහෙත් ඕනේ. ගම්මිරිස් වලට මිලක් ඕනේ. ගම්මිරිස් වලට මිලක් දෙන්නේ නැත්නම් ගම්මිරිස්ට මූලිසං තත්ත්වයට ගේනවා. අර්ථාපල් වලට ගලවනකොට රටින් අලගේන්න බෑ. බීජ සාධාරණ මිලට දෙන්න ඕනේ. අර්ථාපල් වලට හරි සාධාරණ මිලක් ආණ්ඩුව දෙන්න ඕනේ. ගිය අවුරුද්දේ ගත්ත අර්ථාපල් ආණ්ඩුවෙන් ගත්ත ඒවට තාම සල්ලි ගෙවපු නැති ලක්ෂ 180ක් තියෙනවා. ඒක දෙන්න ඕනේ ඉස්සරහට. නොදුන්නොත් අර්ථාපල් ගල් ගෙඩි බවට පත් වෙනවා. මෑකරල් බෝන්ටි පොළු මුගුරු බවට පත් වෙනවා. පත් කරලා නිකන් ඉන්නේ නෑ. ගොවිතැනට වින කරන උන්ට එරෙහිව ගොවිතැනට වින කරන උන්ට එරෙහිව අවි අමෝරාගෙන ගොවියොත් එක්ක අපි සටනට එන්න ඕනේ. අන්න ඒකට එන්න නම් ඔබ ඉස්සරහට කල්පනා කරන්න ඕනේ. කාලය අපිට සීමිතයි. ඉතින් ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරි කතා වලින් විතරක් අහලා මේක අරගෙන බෑ. අපි බිමට යන්න ඕනේ. බිමේ ජනතාවට කියන්න ඕනේ. තේරුම් කරලා දෙන්න ඕනේ. පෙරගුණ බලෑනි සූදානම් කරන්න ඕනේ. මේ පාලකයන්ට මූණ දෙන ප්‍රතිවාදී පිළක් ප්‍රබල විපක්ෂයක් නිර්මාණය කරන්න කවුරුත් පෙරමුණ ගන්න ගමට යන්න බිමට යන්න ජනතාව හම්බෙන්න දැනුවත් කරන්න ඒක රාශි වෙන්න රට ගොඩ නගන බලවේගය වෙච්ච ජාතික ජන බලවේගයත් එක්ක කවුරුත් එක්ක අහුවෙලා රට ගොඩ නගන්න ජාතිය වෙනුවෙන් සටනක් දියත් කරන්න මේ රටේ මහජනයාගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න සඵල කරන්න ජනතාවාදී පාලනයක් බිහිකිරීමේ ආරම්භය ගන්න ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රබල භූමිකාවක් නිරත වෙන්න ඔබ සියලු දෙනා කටයුතු කරන්න කියන ඉල්ලීම කරමින් ඒ කාර්ය භාරය කරන්න ඔබට ශක්තිය ලැබේවා ධෛර්යය ලැබේවා ඔබට ජය වේවා රටට ජය වේවා ජාතික ජන බලවේගය දිනේවා කියලා ප්‍රාර්ථනා කරමින් නවතිනවා ස්තුතියි ආයුබෝවන්